සුබ දවසක් මා දයාබර දරු දැරියනේ අයිබෝන් ඔබ සැමට අපි පූර්ණ තරංගයේ ලක්ෂණ හා ඒ ආශ්‍රිත කොටස් කතා කරා ඊළඟ ප්‍රශ්නාංක 7 ඒකාධිකාරී වෙළඳපොළක කැපී පෙනෙන ලක්ෂණ කවරේද මා ඔබට පැහැදිලි කිරීමක් කරා පූර්ණ තරංගය එක පැත්තේ කොනක ඉන්නකොට අනිත් අන්තයේ ඉන්න ඒකාධිකාරය. ඒකට හේතුව පූර්ණ තරංගය තුල උපරිම තරංගකාරීත්වයේ තියෙනවා. ඒකාධිකාරයේ තුල තරංගයක් නැති තරම්. ඒ නමේම තියෙනවා ඔබ මොනොපොලි කියන එක දන්නවා. ඒකාධිකාරය හඳුන්වද්දිම අපි කිව්වා මතක ඇති මේ දෙකම 100%ක්ම ප්‍රායෝගික ලෝකයේ නොමැති වෙන්න පුළුවන්. පුළුවන් තරම් මෙවැනි ඒකක මතක තියාගන්න පුළුවන් නම් හොඳයි නිදසුන් ඇසුරෙන්. දැන් පූර්ණ තරංගයේ අපි කිව්වා බිත්තරද සහල්ද මල්ද දෙහිද ඒවා. ඒ වගේ ඒකාධිකාරයත් අපි ලංකාව ඇසුරෙන් නිදසුන් ගනිද්දී අපි ගොඩක් පිට ගන්නවා රාජ්‍යාංශයේ දුම්රිය දෙපාර්තමේන්තුව වගේ දේවල්. එහෙම නැත්නම් දුම්රිය සේවාව ආයතනයේ දුම්රිය දෙපාර්තමේන්තුව. ඊට අමතරව වෝටර් බෝඩ් ඒ කියන්නේ ජල සම්පාදන මණ්ඩලය රාජ්‍යාංශයේ තියෙන දේවල්. පෞද්ගලිකාංශයේ ටොබැකෝ වගේ ඒවා ගත්තොත්. එතකොට මේ උදාහරණ වලින් ඔබට පේනවා ඇති මේකේ තියෙන එක අංග ලක්ෂණයක් තමයි කැපිපේන ඒකාධිකාරයේ තුල හැම වෙලාවකදීම වෙළඳ පොලේම එක් සැපයුම් කරුවෙක් ඉන්නේ. එක් ආයතනයක් විතරයි ක්‍රියාත්මක කරන්නේ. ඒක වෙන විදිහට කියනවා නම් කර්මාන්තය තුල එක ආයතනයයි ඉන්නේ. තව විදිහකින් කියනවා නම් ආයතනයයි කර්මාන්තයයි දෙකම සමානයි. ආයතනය කර්මාන්තය දෙකම සමානයි. ඒ නිසා මේකේ අර පූර්ණ තරංගය වගේ කර්මාන්තය ඇතුලේ ආයතන රාශියක් දකින්න නැහැ. දෙවැනි ලක්ෂණය අපි කියනවා දැන් ලංකාවෙත් ඇත්තටම දුම්රිය සේවාව පවත්වන රජය විතරයි දුම්රිය දෙපාර්තමේන්තුව විතරයි. ජලය සම්පාදනය කරලා බෙදා හැරීම කරන්නේ ජල සම්පාදන මණ්ඩලය විතරයි. ඒ වගේ දෙවෙනි කාරණේ අපි කතා කරනවා මේකේ භාණ්ඩය මොන වගේද? අපි කියන්නේ පූර්ණ තරංගය නම් මේ සමජාතීය කියලා. ඒත් මේකේ භාණ්ඩයේ පැත්තෙන් කතා කරොත් මේකේ විශේෂිත භාණ්ඩයක්. සුවිශේෂී භාණ්ඩයක් තමයි වෙළඳ පොළට සැපයීම කරන්නේ. ඒ කියන්නේ සමීප ආදේශක නැහැ. මේ භාණ්ඩයට සමීප ආදේශක නැත. මේක වෙනුවට තවත් භාණ්ඩයක් ගන්න සමීප ආදේශකයක් නැහැ. ඒ නිසා මේ භාණ්ඩයට කිට්ටු ආදේශක දකින්න නැහැ. සමීප ආදේශක දකින්න නැහැ. තුන්වෙනි කාරණේ මේක තුල ප්‍රවේශයේ පිටවීම ගැන මොකද කියන්න තියෙන්නේ? කර්මාන්තයට ප්‍රවේශ වීම බාධාකාරී බැරියර්ස් තියෙනවා. ඇතුල් වෙන්න අමාරුයි. අබාධ ප්‍රවේශයක් නැහැ, බාධාකාරී ප්‍රවේශයක් තියෙනවා. හතරවෙනි කාරණේ මේකේ තොරතුරු පූර්ණ නැහැ. තොරතුරු අපූර්ණයි. පිරිවැයකින් තොරව ලබා ගන්න බෑ. තොරතුරු ඕනේ තරම් ඕනේ තැනකින් ගන්න විදිහක් නැහැ. ගන්නවා නම් විශාල පිරිවැයක් දරලා තමයි ගන්න වෙන්නේ. ඔබට මා හිතනවා ඔබ මීට පස්සෙත් කතා කරන වෙළඳපොළ තත්වයන් බැලුවොත් මේ එකම කරුණු තුන තමයි මාරු වෙවි යන්නේ. පළවෙනි කරුණ අපි කතා කරේ ආයතන සංඛ්‍යාව. දෙවෙනි කරුණ කතා කරේ භාණ්ඩයේ ස්වභාවය. තුන්වෙනි කරුණ කතා කරේ ප්‍රවේශය. හතරවෙනි කරුණ කතා කරේ තොරතුරු පූර්ණද නැද්ද කියන එක.
අන්න ඒ කරුණු හතරෙන්ම හෝ මේ ප්‍රධාන ඒවා තුනකින් හරි ඔබට හැම ආයතනය හැම වෙළඳපොළක්ම මතක තියාගන්න පුළුවන් නම් ලේසි. ඉතින් ඒ නිසා මේ ඒකාධිකාරී වෙළඳපොළක් ගත්තොත් ඒකාධිකාරී වෙළඳපොළක එක සැපයුම් කරුවා එක ආයතනයයි කර්මාන්තයේම එක ආයතනයකින් විතරයි සමන්විත වෙන්නේ. විශේෂිත හෝ සුවිශේෂී භාණ්ඩයක් සපයන්නේ කියන්නේ කිට්ටු ආදේශක සමීප ආදේශක දකින්න නැහැ. මේවා ගැන අපි තවත් විස්තර කරමු. ඒ කියන්නේ සතුටුදායක ආදේශකයක් නැහැ කියලා තමයි සමහර පොත්වල කියන්නේ. සතුටුදායක කියන්නේ අපි බටර් ගන්න ගියාම කමන්නේ මාජරින් අපි ගන්නවා. නමුත් සමහර භාණ්ඩ ගන්න ගියාම ව්‍යාපාරිකයෝ අපිට කිව්වට අපි කියනවා මේ ඒක නම් එපා වගේ. ඒ වගේ අපි අකමැත්තක් තියෙන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම වෙලාවකදීම දැන් ජල සම්පාදන මණ්ඩලය ජලය වෙනුවට අපිට වෙන සතුටුදායක දෙයක් අපිට ගන්න නැහැ. ඒ වගේ. ඊළඟට අපි කියනවා ප්‍රවේශයේ බාධාකාරී ලේසි නෑ. දැන් ලංකාවේ පුළුවන් ද දුම්රිය සේවාව පවත්වා යන්න තව කෙනෙක්ට එන්න එක්ක රජය බාධා කරලා තියෙනවා. ඒක බලපත්‍ර දීලා තියෙනවා. මොනවා හරි ඒ වගේ දේවල්. ටොබැකෝ කම්පැනිය විශේෂයෙන් එන්න දෙන්නේ නැහැ අලුත් දුම්කල නිෂ්පාදකයෙක්ට. ඒක කෘතිම විදිහට බාධා දාලා තියෙනවා. ඒ නිසා එන්න බෑ. අනිත් එක තොරතුරු අපූර්ණයි. තොරතුරු පූර්ණ නැහැ. හොයාගන්න බෑ මේක කොහොමද කරන්නේ. හොයාගන්න විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඉතින් ඒ හින්දා අලුතෙන් පටන් ගන්න අමාරුයි. ඒ නිසා මේ හැම කාරණයක්ම මේකේ තියෙන කැපිපෙන ලක්ෂණ විදිහට අපි සලකනු ලබන්නේ. ඒතර එකක් තමයි නිෂ්පාදිතයේ සුවිශේෂී එකක් වීම. සමීපාදේශක නැහැ. දෙක ලියා ගන්න පුළුවන්. එක් ආයතනයක් පමණක් නිෂ්පාදනය නිරත වීම. කර්මාන්තය ආයතනය දෙකම එකක්. තුන කර්මාන්තයට ප්‍රවේශ වීම බාධාකාරී වීම. හතර වෙළඳපොළ තොරතුරු අපූර්ණ වීම හා පිරිවැයකින් තොරව ලබාගත නොහැකි වීම. වෙළඳපොළ තොරතුරු අපූර්ණ වීම හා පිරිවැයකින් තොරව ලබාගත නොහැකි වීම. නිෂ්පාදිතයේ සුවිශේෂී එකක්. දෙක එක ආයතනයක් පමණක් නිෂ්පාදනය නිරත වීම. තුන කර්මාන්තයට ප්‍රවේශ වීම බාධාකාරී වීම. හතර වෙළඳපොළ තොරතුරු අපූර්ණ වීම හා පිරිවැයකින් තොරව ලබාගත නොහැකි වීම. ඊළඟ ඒක දෙවෙනි කොටසට අපි එනවා. දෙවෙනි කොටසේ අහන්නේ කර්මාන්තයක් තුළට ප්‍රවේශ වීමේ බාධක යනුවෙන් අදහස් කරන්නේ මොනවද කියලා උදාහරණ දෙකක් භාවිතා කරමින් පැහැදිලි කරන්න. දැන් කර්මාන්තයක් තුළට අලුත් ආයතනයක් ඇතුල් වෙන්න තියෙන බාධක. එක එක බාධක තියෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් තියෙන බාධක වෙන්නත් පුළුවන්. කෘතිම ලෙස තියෙන බාධක වෙන්නත් පුළුවන්. තාක්ෂණික පැත්තෙන් තියෙන බාධක වෙන්නත් පුළුවන්. නීතිමය වශයෙන් තියෙන බාධා වෙන්නත් පුළුවන්. මේ කුමන ආකාරයේ හෝ බාධා තියෙන්න පුළුවන්. ස්වභාවික බාධක, නීතිමය බාධක, තාක්ෂණික බාධක ඕන එකක්.
දැන් ඔබ දන්නවා සමහර දැන් ඇත්තටම ආණ්ඩුව දුම්රිය සේවාවට වෙන කාටවත් එන්න ඉඩ දෙන්නේ නැහැ. ජල සම්පාදනයට වෙන කාටවත් එන්න ඉඩ දෙන්නේ නැහැ. විදුලි බල සැපයීමට ආණ්ඩුව මුලදී විදුලි බල මණ්ඩලයේ පමණක් දීලා ඊට පස්සේ විදුලි බල සමාගමක් සම්බන්ධ කරලා දුන්නා. ඒ වගේ අර වෙනත් කෙනෙක්ට එන්න තියෙන ඉඩකඩ ගොඩාක් විට අහුරලා තියෙනවා. එක්ක රජයේ පැත්තේ. එහෙම නැත්නම් මේකට බලපත්‍ර හරහා එන්න දෙන්නේ නැහැ. සමහර දේවල් වලට බුද්ධිමය දේපල පනත් යටතේ යමක් අලුතෙන් නිර්මාණය කරොත් හොයාගත්තොත් ඒ බුද්ධිමය දේපල පනත යටතේ වෙන කාටවත් ඒ හොයාගත්ත දේ ගන්න බෑ. සමහර ස්වභාවික සම්පත් තියෙනවා කණේ සම්පත් වගේ දේවල් ඒවා උරුම වෙලා තියෙන ඒ අයට විතරයි. ඒ භූමිය ඒ ඉඩ කඩන් එතනින් එහාට කාටවත් ඒ ස්වභාවික සම්පත් හිමි කරගන්න බෑ. එවැනි දේවල් වෙන්නත් පුළුවන්. සමහරට ස්වභාවිකවම ඒකාධිකාරියෙක් වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ නිපදවලා අනිත් ආයතනයට වඩා ඒක පිරිවැය අඩු කරගත්තාම වෙන අයට වෙළඳ පොලෙන් අයින් වෙන්න වෙනවා. අයින් වුණාම මෙයා විතරක් ඉතුරු වෙනවා. ස්වභාවිකවම එයා ඒකාධිකාරියෙක්. එහෙම වෙන්නත් පුළුවන්. ඒ අනුව ඔය ආර්ථික වශයෙන් කියද්දී සමහර විට සමහර කර්මාන්තවලට ඇතුල් වෙන්න විශාල ප්‍රාග්ධනයක් ඕනේ. ඒ නිසා ඇතුල් වෙන්න බෑ. ඔබ දන්නවනේ දුම්රිය සේවාව ගත්තත් එහෙමනේ. දුම්රිය සේවාව පටන් ගන්න දුම්රිය මැදිරියෝනේ එන්ජින් ඒවා විතරක් නෙමෙයි. මේ දුම්රිය මාර්ග හදන ඒවා උමං මේ හැම එකක්ම ඒවට විශාල වියදමක් යනවා. බිම භූමිය ඉඩ කඩ ගන්න දැන් සමහර රටවල් වල පොළොව යටින් මේ මාර්ග තියෙන්නේ. ඒක විශාල ප්‍රාග්ධනයක් යොදලා කරන ක්‍රියාවක්. ගොඩක් විට රජය තමයි ඒ වගේ දේවල් කරන්නේ. ඒ වගේ මහජන උපයෝගිතා කර්මාන්ත. ඒ නිසා මේ හැම පැත්තකින්ම බාධා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒකාධිකාරී කර්මාන්තයකට ආයතනයක් ලේසියෙන් ඇතුල් වෙන්න අමාරුයි. බාධා තියෙන්න පුළුවන්. ඒවා විවිධ ස්වභාවයේ බාධාවන් විදිහට අපි සලකනවා. අපි උදාහරණත් එක්ක කතා කරමු. ඔබට ඒකේ මූල කොටස ලියා ගන්න තියෙනවා. කිසියම් කර්මාන්තයකට හෝ වෘත්තියකට හෝ ප්‍රවේශ වීමේලා කිසියම් කර්මාන්තයකට හෝ වෘත්තියකට හෝ ප්‍රවේශ වීමේලා පවත්නා බාධක මින් අදහස් කෙරේ. මේ මගින් කර්මාන්තයේ හෝ වෘත්තියේ හෝ තරඟකාරීත්වයේ සීමා කෙරේ. එන්න බැරි නම් තරඟේ සීමා වෙනවා කියලා කියන්නේ. යටින් කියනවා මෙවැනි බාධක විවිධ ස්වරූප ගන්නවා. කෘතිම ස්වභාවික ඕනෙම ආකාරයේ බාධක. ඒවට නිදසුණු සඳහන් කරලා අපි තියෙනවා. ඒ අනුව සමහර විට බුද්ධිමේ දේපල පනත් යටතේ තියෙන ඒවා සමහර අවස්ථාවලදී උපාය මාර්ග වැදගත්කමක් ඇති අමුද්‍රව්‍ය පිළිබඳ හිමිකාරත්වයේ ඒ අමුද්‍රව්‍ය ඒ අයට විතරයි බලය තියෙන්නේ ගන්න. ස්වභාවික සම්පත් වෙන්න පුළුවන්. බුද්ධිමේ දේපල කියද්දි සමහර විට බුද්ධිය මෙහෙवला හොයාගත්ත නව නිර්මාණ ඒ වගේ දේවල්. ඒවා නිපදවන්න වෙන කාටවත් අයිතිය නැහැ. ස්වාධිකාර, ඒ කියන්නේ පේටන්ට් බලය මොනවා හරි නිෂ්පාදනයකද බලපත්‍ර වගේ දේවල් ලබා ගන්නවා. මේවා ගොඩක් ඒවා බුද්ධිමේ දේපල යටතේ තියෙන්නේ. බදු කිවිසුම් සමහරට කිවිසුමක් අත්සන් කරාට පස්සේ සමහර විට ඔබ දන්නවා පිට රටක කිවිසුමක් අත්සන් කරාට පස්සේ මේ අයට විතරයි පුළුවන් දැන් සමහරට ලංකාවේ ආනයන සම්බන්ධයෙන් ගත්තත් දැන් මර්සිඩීස් බෙන්ස් කර්මාන්ත ශාලාව ගත්තොත් ජර්මනියේ ලංකාවට පුළුවන් වෙන්නේ එකම ඩිමෝ කියන ආයතනයට විතරයි ඒවා ගෙන්නන්න. බදු කිවිසුම් නැවත ඒක අධිකාරියක් කියනවා නෙමෙයි මම. සමහර බදු කිවිසුම් මේ වගේ අත්සන් කරලා තියෙනවා. ඒ වගේ බලපත්‍ර පරිමාණුකූල පිරිමැසුම් කියන්නේ ඒක පිරිමැය අඩුවීම නිසා ඇති වෙන ඒවා ස්වභාවික ඒකාධිකාරයේ එන්නේ ඒක පිරිමැය අඩුවීම තුල තමයි. ඒතර මේ හැම එකක්ම මෙවෙන් කීපයක් අපි ඉස්සරහින් කතා කරමු. මේව තමයි නිදසුන් විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස ඒකාධිකාරී බලය කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා.
මොනොපොලි පවර්. ඒකාධිකාරී බලය කියන්නේ ඔබ දැක්කනේ පූර්ණතරංකාරී වෙළඳපොලක ඒ වෙළඳපොලේ තීරණය වෙන මිල නිතරම පවරගෙන පැවරුණු මිලක්. ඒ මිල යටතේ තමයි එයා භාණ්ඩ සපයන්නේ. කීයක් තමන්ගේ මුළු ප්‍රමාණයම සැපෙවුවත් මේ මිල හැරෙන්න වෙන මිලකට දෙන්න විදිහක් නැත. එතකොට ඒ පූර්ණතරංගය. ඒකාධිකාරී බලය කියන්නේ මොකක්ද? දැන් පූර්ණතරංකාරී ආයතනයකට බලයක් නැහැ මේ මිලට බලපෑම් කරන්න. තමන් මුළු සැපෙවමින් ඊට සුළු ප්‍රමාණයක් තමයි සපයන්නේ. ඒකාධිකාරී බලය කියන්නේ ඒකාධිකාරී ආයතනයකට මිල හෝ ප්‍රමාණය වෙනස් කරන්න කිසිදු ආකාරයක බලයක් නැහැ. ඒකාධිකාරී ආයතනයක හැම වෙලාවකදීම වෙළඳ පොලේ මිල හෝ ප්‍රමාණයට බලපෑම් කරන්න හැකියාවක් තියෙනවා. ඒකාධිකරුවෙකුට නිතරම මිලට හෝ ප්‍රමාණයට බලපෑම් කරන්න බලයක් හැකියාවක් තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. එයාට මිල ප්‍රමාණය දෙකටම එකවර බලපෑම් කරන්න බෑ. මිලට එයා බලපෑම් කරොත් ප්‍රමාණයට බලපෑම් කරන්න බෑ. ප්‍රමාණයට බලපෑම් කරොත් මිලට බලපෑම් කරන්න බෑ. මිල හෝ ප්‍රමාණය කියන දෙකෙන් එකට බලපෑම් කරන්න එයාට හයියක් බලයක් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි මේ නිපදවන භාණ්ඩයට සමීප ආදේශක නොමැත. සමීප ආදේශක, කිට්ටු ආදේශක, සතුටුදායක ආදේශක නැහැ. දෙවෙනි කාරණේ තමයි එයා මිල ගණුවෙක් නෙමෙයි, මිල සාදන්නෙක්, මිල තීරකෙක්. ප්‍රයිස් මේකර්. එයා තමයි මිල හදන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඒකාධිකාරී බලය කියලා කියන්නේ මේකට සමීප වෙනත් ආදේශක නොමැතිවීම. ඒ වගේම මිල තීරණය කරන්න මෙයාට තියෙන හයිය. එහෙම නැත්නම් මිල ගණුවෙක් නෙමෙයි, මිල සාදන්නෙක් විදියට කටයුතු කරන්න පුළුවන් හැකියාව කියන දෙකෙන්ම එයාට ඒකාධිකාරී බලයක් ලැබෙනවා. ඉතින් තව ටිකක් එහාට ගියාම අපි කතා බහ කරනවා මේ ගැන. දැන් ඒකාධිකාරී ආයතනයක ඇත්තටම මිල විශේෂණයක් පවා තියෙනවා. එයා සමහර පාරිභෝගිකයෝ දිහා බලලත් මිල වෙනස් කරනවා. සමහරවිට වැඩි මිල නියම කරනවා, සමහරවිට අඩු මිලක් නියම කරනවා. ඉතින් ඒ නිසා ඒ වගේ මිල විශේෂණයන් පවා එයාට කරන්න හැකියාවක් තියෙනවා. හොඳයි. ඒ නිසා ඒකාධිකාරී බලය කියලා කියන්නේ මේ මිලට හෝ ප්‍රමාණයට බලපෑම් කරන්න එයාට තියෙන හයිය. ඒ නිසා ඒක උත්තරේ හැඳින්වීම තියෙනවා. ඒකාධිකාරී බලය යනු ඒකාධිකරුවෙක්ට වෙළඳපොළ කෙරෙහි මිල ප්‍රමාණය බලපෑම් කරන්න තියෙන බලය. ඒකට එක හේතුවක් සමීපාදේශක නැහැ. තේරීමක් කරන්න බෑ. මිල තීරකේ ඒකාධිකාරී ආයතනයක සිය සැපයුම හැසිරීම තුළින් මිල කෙරෙහි පාලනයක් සිදු කළ හැකියි. ඒ නිසා ඒකාධිකරු මිල තීරකෙක් වෙනවා. ඒත් ඒකාධිකාරී ආයතනට උවද පාලනය කළ හැක්කේ මිල ප්‍රමාණය යන දෙකෙන් එකක් විතරයි කියලා අපි කිව්වා. ඒ දෙකෙන් එකයි. මම හිතන්නේ සටහන ඔබ ළඟ තියෙනවා. කරුණු දෙක විතරයි ලියන්න ඕනේ. අපි එනවා ඊළඟ 7 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටසට. ඒකාධිකාරී ආයතනය පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයකට මුහුණ දෙනුවේ ඇයිදයි පැහැදිලි කරන්න. නිතරම සංසන්දනාත්මකව යන්න පූර්ණතරංකාරී ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය කොයි වගේද අපි කිව්වේ? පූර්ණ නම්‍ය ඉල්ලුමක්, අපරිමිත නම්‍ය ඉල්ලුමක් සහිත ප්‍රමාණ අක්ෂයට සමාන්තර ඉල්ලුම් වක්‍රයක් ඕම යන. ඒ පූර්ණ තරංගය. මේ පූර්ණ තරංකාරී ආයතනයක ඉල්ලුම් වක්‍රය. හැබැයි ඒකාධිකාරී ආයතනය පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයකට තමයි මුහුණ දෙන්නේ. මේ වගේ එකක්. ඒ කියන්නේ මේ ඉල්ලුම් වක්‍රය විශේෂයෙන්ම දැන් මේකේ නම්‍යතාව මම කියවනේ අනන්තයයි පූර්ණ නම්‍යයි කියලා අපරිමිතයයි කියලා. දැන් මේක පහතට බෑවුම් වෙනවා තමයි මේ ඉල්ලුම් වක්‍රය ඔබ දන්නවා
නම්‍යතා කීපයක් තියෙනවනේ. මෙතන ඉඳලා මෙතෙන්ට ගත්තොත් මෙහෙම ඉල්ලුම් වක්‍රයක් ගත්තොත් මේකේ මෙතන අනන්තයයි. මැද එකයි. මෙතන මැද එකයි. මෙතන බිඳුවයි. මේ ටික එකට අඩුයි. මේ ටික එකට වැඩි. මතකයිනේ ටික. ඇත්තටම අපි හරියටම කියනවා නම් මේ ඒකාධිකාරී ආයතනයක් මුණ දෙන ඉල්ලුම් වක්‍රය අපි අනම්‍ය ස්වභාවයේ ඉල්ලුම් වක්‍රයක් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ සංසන්දනාත්මකදී. අනම්‍ය කියන්නේ මේ හරිය. ඒතර ඉල්ලුම් වක්‍රයේ අනම්‍ය ස්වරූපයට අඳින්න පුළුවන් නම් හොඳයි. මෙතනින් උඩට තව භාගයක් තියෙනවා. එතකොට ඇයි පහතට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයකට මෙයා මුණ දෙන්නේ කියලා අහනවා. ඔබට පේනවද? මෙයා හිතන්නකෝ මෙයා මිල සාදන්නෙක්. එහෙම නැත්නම් මිල තීරකයෙක් කියලා අපි කියනවා. මිල සාදන්නෙක්, මිල තීරකයෙක්. එයාට ඔන්න බලන්න එයා මිල තීරණය කරපු ගමන් මම විකුණන්නේ 10ට. මිනිස්සු තීරණය කරනවා අපි ගන්න 100යි. එයා මිල 8ට අඩු කරොත් ගැනුම් කරුවෝ තීරණය කරනවා එහෙනම් අපි 150ක් ගන්නවා. එයා තීරණය කරේ මිල. එයා ප්‍රමාණය තීරණය කරොත් මං 100යි මාකට් එකට සපයන්නේ. ගැනුම් කරුවෝ ඒ 100 ගන්න කැමති මිල උපරිම 10යි. ඊට එහා ගන්නෙ නෑ. ඒ ගැනුම් කරුවෝ තීරණය කරන්නේ. 150ක් එයා සපයන්න තීරණය කරොත් ගැනුම් කරුවෝ හිතනවා හරි. එමනම් අපි ගන්නෙ 8යි. ඒ නිසා නිතරම ඒකාධිකරුට මිලයි ප්‍රමාණයයි දෙකම තීරණය කරන්න බෑ. මිල හෝ ප්‍රමාණය කියන දෙකෙන් මොකක් හරි එකක් තීරණය කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා එයා මූණ දෙන ඉල්ලුම් වක්‍රය අනම්‍ය ස්වභාවයේ එකක්. වමේ සිට දකුණට පහතට බෑවුම් වෙන එකක්. එයාට පුළුවන් මිලට බලපෑම් කරන්න එහෙම නැත්නම් ප්‍රමාණයට බලපෑම් කරන්න. බලයක් තියෙනවා. ඒකාධිකාරී වෙළඳපොළ තත්වයකදී සමස්ත වෙළඳපොළට හා භාණ්ඩ සපයනු ලබන්නේ එකම ආයතනයක් නිසා ආයතනයේ කර්මාන්තය දෙකම එකක්. ඒක අපි කිව්වා කර්මාන්තය ආයතන දෙකම එකක්. ඒකාධිකාරු මුණ දෙන ඉල්ලුම් වක්‍ර ඉල්ලුම වනුයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. ඒ පහතට බෑවුම් වන ස්වභාවයක් ගන්නවා. ඒකාධිකාරු මිල තීරකයෙක්. එසේ වුවද ඔහුට එකවරකදී තීරණය කළ හැක්කේ මිල හෝ ප්‍රමාණය යන දෙකෙන් එකක් විතරයි. ඒකාධිකාරු මිල තීරණය කළොත් ඉල්ලුම් ප්‍රමාණය වෙළඳපොළෙන්ද? ඒකාධිකාරු ප්‍රමාණය තීරණය කරොත් මිල වෙළඳපොළ මගින්ද තීරණය වෙනවා. ඒකාධිකාරු මිල වැඩි කරන්නේ අඩු ප්‍රමාණයක් අලෙවි කිරීමට සූදානම් වන අතර ඒකාධිකාරු මිල වැඩි කරනුයේ අඩු ප්‍රමාණයක් අලෙවි කිරීමට සූදානමින් වන අතර එයා මිල වැඩි කරොත් වැඩි කරන්නේ ප්‍රමාණය අඩු කරගන්න. ඒ වගේම මිල අඩු කරන්නේ වැඩි ප්‍රමාණයක් අලෙවි කර ගැනීමේ සූදානමයි. එබැවින් ඒකාධිකාරු මුණ දෙන ඉල්ලුම් වක්‍රය පහතට බෑවුම් වෙන එකක්. ඒක අනම්‍ය ස්වභාවයක් කියලා කියන්නේ. ශිෂ්‍යයන් විශිෂ්ටයන් කරන සංයුක්ත ගණිත ගුරු මනෝජ් සෝලංගාරච්චිගේ රූපවාහිනී සම්ප්‍රාප්තිය ගුරු TV තුලින් සංයුක්ත ගණිතය සෙනසුරාදා සහ ඉරිදා උදෑසන 5ට සවස 5ට දැන් ගුරු TV ඩයලොග් TV channel අංක 22කින් ඔබේ ආලින්තයට. ඊළඟ මේකත් අවුරුදු කීපයකම ඇහුව ප්‍රශ්නයක්. ස්වභාවික ඒකාධිකාරය කියන්නේ මොකක්ද? ඒකාධිකාරයක් කෘතිමව ඇති කරගන්නත් පුළුවන්. හිතාමතාම නීතිමය බාධක දාලා හිතාමතාම බලපත්‍ර දීලා මෙයාට විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ. පේටන්ට් බලය දීලා එහෙම ස්වභාවික එහෙම කෘතිම විදියට ඒකාධිකාරයක් ගන්නත් පුළුවන්. මෙතන කතා කරන්නේ ස්වභාවික ඒකාධිකාරය. මේක කාලයක් තිස්සේ යම් ආයතනයක් නිෂ්පාදනය කරනකොට
ඒ ආයතනයේට එකක් නිපදවන්න යන පිරිවැය නොත් සාමාන්‍ය පිරිවැය අනිත් ආයතනයකට වඩා අඩු කරගන්න හැකියාවක් තියෙනවා. ඔබට මතකද සාමාන්‍ය පිරිවැය අඩු කරගන්නවා කියන්නේ පිරිමැසුම් කියලා. ඒක පිරිවැය අඩු කරගන්නවා කියන්නේ පිරිමැසුම් එන්නේ කාලයක් තිස්සේ මහා පරිමාණව නිෂ්පාදනය කරද්දී අපි පිරිවැය පාඩමේක දිගු කාලයේදී මම එකයි කිව්වේ කාලයක් තිස්සේ නිෂ්පාදනය කරමින් යනකොට ටිකෙන් ටික නිෂ්පාදනය වැඩි වෙනකොට ඒ මහා පරිමාණ වීම තුලම පිරිමැසුම් ඇති වෙනකොට මතක ඇති බැංකු වලින් අඩු පොලියට ණය ගන්න පුළුවන් වෙනවා. සමහර විට අමුද්‍රව්‍ය වල වට්ටම් හම්බ වෙනවා. ප්‍රචාරණ වියදම් එකට ගොඩක් අඩු වෙන්න පුළුවන්. මේ හැම පැත්තක් විවිධ පිරිමැසුම් තියෙන්න පුළුවන් මූල්‍යමය තාක්ෂණික හැම පැත්තක්ම. ඒතර මේ මහා පරිමාණව නිෂ්පාදනය කිරීම තුල මහා පරිමාණ පිරිමැසුම් ඇතිවීම තුල වෙනත් කර්මාන්ත එකට හෝ දෙකට වඩා ඇත්තටම අඩු වියදමකින් දැන් අපිට නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මොකද වෙන්නේ කියන්නකෝ? දැන් වෙන්නේ අපි අඩු මිලකට අඩු පිරිවැයක් යටතේ නිපදවන අඩු මිලකට භාණ්ඩ දෙනකොට ඉබේම වෙන අයට මේ මිලට භාණ්ඩ දී ගන්න බැරි වෙනකොට ඒ අය වෙළඳ පොලෙන් ඈත් වෙනවා. දැන් ඔබ දන්නවා යුනිලිවර් ගත්තොත් ඒ අය මුළු ලංකාවටම සබන් හදනවා. සන්ලයිට් කියන්නකෝ. ඒතර සබන් හදද්දී ඔබට හිතෙනවා ඇති එක සබන් කැටයකට යන වියදම ඉතාම අඩු ඇති. කොකාකෝලා සමහරට මුළු ලෝකෙටම නිපදවනවා මිශ්‍රණය. ඒතර ඊට පස්සේ තියෙන්නේ මේකට ජලය හෝ අනෙකුත් රසකාරක එකතු කරන එක. ඒතර එක බෝතලයක් සඳහා යන වියදම ගොඩාක්ම අඩු වෙන්න පුළුවන්. මහා පරිමාණව දැවැන්තව හදන ඇල්කොහොල් මිශ්‍රිත විස්කි වර්ග වගේ ඒවා ගත්තොත් ඒවා මම කියන්නේ මේ ඒකාධිකාරය කියන එක. නමුත් මම මේ උදාහරණයක් කියන්නේ ඒ සම්බන්ධයෙන් එකකට යන වියදම ඊටාම අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වෙනත් අලුත් ආයතන ඕන තරම් සබන් නිපදවන ආයතන එනවා, බීම නිපදවන ආයතන එනවා. කෝ ඒ අය නෑ දැන් වෙළඳ පොලේ. ඒ අය ඉබේම ඈත් වෙනවා. අර අය තරම් අඩු වියදමකින් එක් කරන්න බෑ. අඩු මිලකට තමයි ඒ අයට අඩු මිලකට ඒකාධිකාරය දෙද්දි වෙන අයට දෙන්න බෑ. ඉබේම ඉවත් වෙලා යනවා. ස්වභාවිකවම මෙයා වෙළඳ පොලේ ඒකාධිකාරියෙක් බවට පත් වෙනවා. වෙනත් මෙයාට තරංකාරී නිෂ්පාදන කරන ආයතන දකින්න නැති නිසා. ඒ හින්දා ස්වභාවික ඒකාධිකාරය මට මතකයි බහුවර්ණ ප්‍රශ්නයක ඇහුවා. ලියන්න රචනා ව්‍යුහගත රචනා ප්‍රශ්නයක ඇහුවා. එහෙනම් මේ ගැන හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ ඔබ. ඒ නිසා ස්වභාවික ඒකාධිකාරය කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මහා පරිමාණව නිෂ්පාදනය කරගෙන යද්දී ඇති වෙන පිරිමැසුම් නොහොත් ඒක පිරිවැය අඩුවීම නිසා වෙන අයට ඒ මිලට භාණ්ඩ දී ගන්න බැරි වෙනකොට වෙන අය වෙළඳ පොලෙන් ඉවත් වෙලා මේ පිරිවැය අඩු වෙච්ච එක්කෙනා ස්වභාවිකවම උඩට එනවා ඒකාධිකාරියෙක් විදිහට. ඒ නිසා ලෝකයේ මෙවැනි නිෂ්පාදන ගණනාවක් තියෙනවාද? කිසියම් කර්මාන්තයක් තුල සිටින නිෂ්පාදන ආයතනයකට නිෂ්පාදන ආයතන දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් සපයන මිලට අඩු මිලකට මුළු වෙළඳ පොළට අවශ්‍ය කරන සැපයුම් ලබා දෙන්න පුළුවන් නම් ඒක ස්වභාවික ඒකාධිකාරයක් බවට පත් වෙනවා. ඒක ලියන්න ඕනේ. කිසියම් කර්මාන්තයක් තුල සිටින නිෂ්පාදන ආයතනයකට නිෂ්පාදන ආයතන දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් සපයනු ලබන මිලට වඩා අඩු මිලකට
මුළු වෙළඳපොළටම අවශ්‍ය කරන සැපයුම ලබා දිය හැකි නම් එම ආයතනයේ ස්වභාවික ඒකාධිකාරයක් බවට පත් වෙනවා. යටින් කියනවා දැන් ඇයි මේක වෙන්නේ කියලා. එයා එන්න දිගු කාලයේ ලබද්දී එයාට පිරිමැසුම් ඇති වෙනවා. විවිධ පිරිමැසුම් වල මතක ඇති පරිමාණුකූල වැඩි වෙන පරිමාණුකූල ඵල කියන්නේ ඊදවුම් වැඩි වෙන ගානට වඩා වැඩි වේගකින් නිමෙම වැඩි වෙනවා. නිෂ්පාදනයේ වැඩි කරම් දිගු කාලේ සාමාන්‍ය පිරිමැ පහළ වෙනවා. එබැවින් සෙසු තරංකාරී ආයතන වලට මේ වෙළඳ පොලේ රැඳී සිටීමට අපහසු වෙනවා. ඒ නිසා ස්වභාවිකවම ඒකාධිකාරියෙක් වෙනවා වෙනත් අය ඉවත් වීම තුල. ඊළඟට යටින් සටහනක් තියෙනවා. ඒ කොටස ඔබේ නෝට් එකේ තියෙනවා. පරිමාණුකූල ඵල හිමි කර ගැනීම නිසා කියන කොටස. ඊළඟ ප්‍රශ්නය අහනවා 9 පළවෙනි කොටස ඒකාධිකාරී වෙළඳපොළක දක්නට ලැබෙන සීමා කවරේද? ප්‍රශ්නකදී සීමා කියලා අහද්දී ඔබ දන්නවා මේ අහන්නේ මේකේ තියෙන දෝෂ, අඩුපාඩු, දුර්වලතා මොනවද කියන එක. ඒතර ඒකාධිකාරී වෙළඳපොළක තියෙන සීමාවන් ගත්තොත්, දෝෂ ගත්තොත්, අඩුපාඩු ගත්තොත් මොනවද අපි නිතරම කියන කතාවක් තමයි ඔබට ඉදිරියේදීත් ඒක අහන්න ලැබෙයි. සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන සම්පත් බොහෝම කාර්යක්ෂමවම බෙදිලා යන වෙළඳපොළ තමා පූර්ණ තරංගය. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවයේ කොන්දේසිය මතක ඇති MC සමානයි MB හෝ MC සමානයි P. මේ වෙලාව තමයි සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන්නේ. සමාජයේ වර්ණය කරන, සමාජයේ කැමැති භාණ්ඩ සේවා නිපදවන්නේ මේ වෙලාවේ. හැබැයි ඒකාධිකාරී වෙළඳපොළක සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ தত্ত্বය ඇන්දොත් මම මේ අඳින ප්‍රස්තාරයේ විභාගයට එනවට නෙමෙයි අඳින්නේ. ඒකාධිකාරී ආයතනයක ගත්තොත් ඒකාධිකාරී ආයතනයක අපි ගත්තොත් ඒකාධිකාරී ආයතනයක ඉල්ලුම් වක්‍රය කොහොම තියෙනවා කියලා අපි ගමු. එතකොට මේකේ අපි ගත්තොත් මේකේ ආන්තික පිරිවැය වක්‍රය දැන් මේ මං කියන්න යන එක ගැන ඔබ කොහෙන්ද මේවා ආවේ අරිය මේ ගැන හිතන්න යන්න එපා. මේක ආන්තික අයභාර වක්‍රයක් විදිහටයි අපි ගන්නෙ. එතකොට දැන් මේ වක්‍රාව හැටි අරවා මේවා පිළිබඳව යමක් හිතන්න යන්න එපා. මම මේක මත තියන්න. මේකේ හැම වෙලාවකදීම MR MC කියන දෙක කැපෙන්නේ. MR MC කියන්නේ දැන් මේ දෙන්න කැපෙන්නේ සමතුලිත වෙන්නේ මෙතන. MC කියන එක මත තියාන්නකෝ ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය මිලට සමාන වෙන්න එපා. ඒතර ආන්තික පිරිවැය මෙතනින් මේ ප්‍රමාණයේ ආන්තික පිරිවැය මේ තියෙන MC. හැබැයි මිල නියම වෙද්දී මේ ප්‍රමාණය සම්බන්ධයෙන් ගැනුම් කරුව තමා කොච්චරක් මිලටද ගන්න කියලා තීන්දුව කරන්නේ. ප්‍රමාණය තීරණය කරනවා ඒකාධිකරු. ගැනුම් කරුව කියනවා අපි මේ මිලට ගන්නවා. ඔබට පේනවද මිල තියෙන්නේ උඩ. මිල වැඩි ආන්තික පිරිවැයට වඩා. ඒ නිසා මිල වැඩි වෙනවා MCට වඩා. මේ කොන්දේසිය ඉටු වෙන්නේ නැහැ. මේ කතාව අපි සාමාන්‍යයෙන් උගන්වද්දී න්‍යායාත්මක සටහනක් දෙනවා ඇරෙන්න
මේ ප්‍රස්ථාර ඇඳලා උගන්වන්න කියලා අපිට කියලා නැත. ඒ නිසා හැම වෙලාවකදීම ඒකාධිකාරී වෙළඳපොළක තියෙන ප්‍රධානම සීමාවක් තමයි අර MC සමානයි P එමෙතන MC සමානයි MB කියන කොන්දේසිය ඉටු වෙන්නේ නැත. ඒ නිසා සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන්නේ නැහැ, අකාර්යක්ෂමයි. ඒතර අපිට පේනවා ඇති මිල වැඩි ආන්තික පිරිවැයට වඩා. කියන්නේ ගැනුම් කරුවන්ට අවාසියාගේ පිරිවැයට වඩා වැඩි මිලක් යටතේ භාණ්ඩ අලෙවි කරනවා. ඒක තියෙන මේකේ තියෙන එක සීමාකමක්. ඒ විතරක් නෙමෙයි. දැන් එක්කෙනයි ඉන්නේ. එක්කෙනෙක් ඉන්න තරමට තරඟයක් නැහැ. දැන් උළු ඉන්න ඉස්කෝලේ පන්ති එක්කෙනා නම් ඉන්න ඔබට තරඟයක් නැහැ. තරඟයක් නැති වුණොත් ඔබ පාඩම් කරන්නේ අනිකට සාපේක්ෂව වැඩි ලකුණු ගන්න උත්සාහ දරන්නේ තරඟය අඩුයි. ඒ නිසා තරංකාරීත්වයක් නැති නිසාම මේකේ හැම වෙලාවකදීම සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිතා වෙනවා. තරඟයක් නැති ආයතන දැන් අපිට පේන රජයේ සමහර ආයතන වලට තරඟයක් නැහැ. තරඟයක් නැති දැන් සමහර රජයේ ආයතන වුණත් රජයේ බැංකුවක් ලංකා බැංකුව මහජන බැංකුව. හැබැයි තරඟයක් තියෙනවා පුජ්‍යලික බැංකුත් එක්ක. ඒ හින්දා පුළුවන් තරම් කාර්යක්ෂම වැඩ කරන්න හදනවා. ඒ නිසා නිතරම තරඟකාරීත්වයක් කියන එක දකින්න නැති හින්දා සම්පත් අකාර්යක්ෂමව යෙදවීමක් තමයි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි තරඟයක් නැති හින්දාම නව්‍යතා නවෝත්පාදන වගේ දේවල් වල යෙදෙන්න උත්සාහ දරන්නේ තරඟයට තමයි අලුත් දේවල් කරන්න හදන්නේ. Apple වලට Samsung තරඟයක් තියෙනකොට හැමදාම ඊළඟට මොකද්ද කරන්නේ කියලා උත්සාහ දැරීමක් කරනවා. අනිත් පැත්තෙන් ක්වොලිටි එක ගුණාත්මක බව වැඩි කරන්න එච්චරම උනන්දුවක් දක්වන්නේ නැහැ. මොකටද ඉතින් අපි විතරයි ඉන්නේ. අපේ දේවල් මිනිස්සු කොහොමදත් ගන්න ඕනේ. ඒක ගුණාත්මක බව වැඩි කරන්න උත්සාහ දැරීමක් කරන්නේ නැහැ. ඒ එක්කම අර සම්පත් බෙදී යාම අකාර්යක්ෂම නිසා අනිත් පැත්තෙන් සමාජ සුබ සාධනයේ යම් අඩුවීමක් යහපත්යේ තියෙන අඩුවීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අර මේ අවසානයේ ඔබ දන්නවා නිතරම ඒකාධිකාරයකදී ඒකාධිකාරුවෝ මිල සාදන්නේ. ඒ නිසා පාරිභෝගිකයට වැඩි මිලකට තමයි භාණ්ඩ ගන්න දෙන්නේ. පූර්ණ තරගය එහෙම නැහැ. පූර්ණ තරගය ඊටාම සාධාරණ මිලක් යටතේ භාණ්ඩ සැපීමක් තමයි වෙන්නේ. ඒ නිසා ওই වගේ දෝෂ මේකේ අඩුපාඩු සීමාකම් තියෙනවා. එකක් තමයි අභිප්‍රේරණයේ මදිකම. ඒ කියන්නේ දිරිගැන්වීම නැහැ. අභිප්‍රේරණය වෙන්නේ තරඟේ තියෙනකොටනේ. තරංකාරීත්වයේ අඩුකම නිසා සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිතයට යොමු වෙනවා. ඒක පිරිවැයට වඩා වැඩි මිලක් පරිභෝගිකයාට ගෙවීමට සිදුවීම. ගුණත්වයේ වැඩි කිරීමට ඇති අඩු පෙළඹුම. සුබ සාධනයේ උපරිම නොවීම. අභිප්‍රේරණයේ මදිකම සහ තරංකාරීත්වය අඩුකම නිසා සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිතයට යොමු වේ. දෙක එක පිරිවැයට වඩා වැඩි මිලක් පාරිභෝගිකයාට ගෙවීමට සිදුවීම. 3 ගුණත්වයේ වැඩි කිරීමට ඇති අඩු පෙළඹුම. 4 සුබ සාධනයේ උපරිම නොවීම. මේක ඉතින් ප්‍රස්ථාරයක් කරාම තමයි ඔබට මේක පෙන්වන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ තොරතුරු ලිව්වා නම් ඇති මිල නිතරම වැඩි ආන්තික පිරිවැයට වඩා. සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයි කියන එක දැනගන්න. ඊළඟ ප්‍රශ්නාංක 9
දෙවෙනි කොටස. පූර්ණ තරංකාරී වෙළඳපොළක් සමග සසඳද්දී ඒකාධිකාරී වෙළඳපොළක කවර වෙනස්කම් දකින්න ලැබේද කියලා අහනවා. ඒතර පූර්ණ තරංගය සමග සසඳද්දී ඒකාධිකාරී වෙළඳපොළක කවර වෙනස්කම් දකින්න ලැබේද? ඒක ඔබ තනියෙන් ගන්න ඕනේ. පූර්ණ තරංකාරී වෙළඳපොළක් එක ගන්නකොට ඒකාධිකාරී වෙළඳපොළක කවර වෙනස්කම් දකින්න තියෙනවද කියලා අහන්න. ඒත් අපි සාමාන්‍ය පන්තියක ගන්නද්දී නම් ඔබ අපි ඉස්සරහා ඉන්නවා. උඩ මතක ඇති අපි මේ දෙක සංසන්දනය කරද්දී අපි ගැහැණු ළමයි පිරිමි ළමයි වෙනම අරගෙන දෙගොල්ලන්ට තමයි අපි මේක දීලා තියෙන්නේ. ඒ අනුව තමයි ඔබ උත්තර දෙන්නේ. ඒකට ඔබට තව ටිකක් මතක හිටිනවා. ඉතින් කොහොම වෙතත් දැනට මං ඉස්සරහා ඔබ නැතත් අපි මේ පැත්ත අපි පිරිමි ළමයිට දීලා ගැහැණු ළමයිගේ පැත්ත මේ පැත්ත කියලා අපි හිතුවොත් අපි පිරිමි ළමයිගේ පාර්ශවයේ ඉස්සෙල්ලා කතා කරනවා. පිරිමි ළමයි කියනවා පූර්ණ තරංකාරී වෙළඳපොළක හැම වෙලාවකදීම භාණ්ඩ හැම ආයතනයකම භාණ්ඩ සමජාතීයයි. ගැහැණු ළමයි එතකොට දෙන උත්තරේ තමයි අපේ ඒවා විශේෂිතයි කියලා. සුවිශේෂී භාණ්ඩයක්. ඒකට සමාන තව එකක් නැහැ. පිරිමි ළමයිගේ ඔක්කොම සමජාතීයයි කියලා තමයි අය කියන්නේ. ඊට පස්සේ දෙවන කාරණේ විදිහට ඒගොල්ලෝ සංසන්දනය කරනවා. ගොඩක් විට පිරිමි ළමයි කියනවා ඒ අයගේ මේ භාණ්ඩයේ සපයන ආයතන රාශියක් තියෙනවා. ගැහැණු ළමයිගේ පැත්තෙන් දෙන උත්තරේ තමයි ඒකට අපට ඇහෙන්නේ ඒකාධිකාරී ආයතනයක එක ආයතනයයි තියෙන්නේ කර්මාන්තයයි ආයතනයයි දෙකම එකයි. වෙනසක් නැහැ. ආයේ පිරිමි ළමයිගේ වෙනස්කම් යටතේ අය පටන් ගන්නේ පූර්ණ තරංකාරී ආයතනයක හැම වෙලාවකම කිසිම බාධාවක් නැහැ. පිරිමි ළමයි කියනවා අපිට බාධාවක් නැතුව ඇතුල් වෙන්න පිට වෙන්න පුළුවන්. ප්‍රවේශ වීම හා පිටවීම අබාධයි. ගැහැණු ළමයි කියනවා එහෙම බෑ අපේ එකට ඇතුල් වෙන්න බාධාකාරී තත්වයන් තියෙනවා කියන එක. ඊළඟට පිරිමි ළමයිගේ ඉල්ලුම් වක්‍රය ගැන අය කියනවා අපේ ආයතනයක ඉල්ලුම් වක්‍රය පූර්ණ නම් එකක් තිරස්. ගැහැණු ළමයි කියනවා පහතට බෑවුම් වෙන එකක්. මේ හතරෙන් හරි ඔබට හොඳ වෙනස්කම් හතරක් පේනවා. අනිත් එක තමයි මේකේ අපි විශේෂයෙන් කිව්වා මේකේ P සමානයි MC සම්පත් බෙදියාම කාර්යක්ෂමයි. මේකේ අකාර්යක්ෂමයි. මේකේ P වැඩි MC වලට වඩා වැඩි. ඉතින් ඔය ටික විතරක්ම නෙමෙයි තවත් සුවිශේෂ දේවල් ගණනාවක් අපිට කියන්න පුළුවන්. තාමත් නොකරට තව දෙයක් මතක තියාගන්න. ඒකාධිකාරයේ සැපයුම් වක්‍රයක් දකින්න නැහැ කියලායි අපි කියන්නේ. ඒකාධිකාරයේ ආයතනයක වෙනම සැපයුම් වක්‍රයක් දකින්න නැහැ. ඇයි? පැහැදිලිව නැහැ. එයාට හිතන අයට ඒක ආකාරයෙන් සපයනවා. මේක එහෙම නැහැ. මේකේ සැපයුම් වක්‍රයක් තියෙනවා. ඒ තමයි ආන්තික පිරිවැය වක්‍රය. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඒකේ වෙනස්කම් ගණනාවක් මෙතන ඔබට පැහැදිලි කරලා තියෙනවා. ඒ ටික මම හිතන්නේ සටහනේ තියෙනවා ඔබට එමීට බලා ගන්න පුළුවන්. දැන් මේකත් වැදගත් ඇත්තටම මේ තුනම සාමාන්‍ය අය බාර ආන්තික අය බාර මේවා සමානයි. දැන් ඒකාධිකාරයේ මම අදිද්දිම ඔබ දකින්න ඇති මේ ඉල්ලුම් වක්‍රයේ තමයි සාමාන්‍ය අය බාරය. මිල සාමාන්‍ය අය බාරයට කොහොමද සමානයිනේ? ආන්තික අය බාර වක්‍රයේ මේකට යටින් තියෙන්නේ MR. මේක එහෙම නැහැ. මේකේ D AR MR ඔක්කොම සමානයි. මේකේ D AR සමාන වුණාට D හා AR සමානට MR තියෙන්නේ යටින්. අනේ වෙනස ඔබ අඳුනාගත යුතුයි. ඒ නිසා ඔය කතන්දර හොඳටම ඔබ අවබෝධ වෙලා තියෙන්න ඕනේ. හොඳයි. මේ වෙනස්කම් ඉතා පැහැදිලි අවබෝධයෙන් ඔබ
ඉන්න ඕනේ. හදිස්සියවත් ඔබට දැන් මේවා මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හිමීට බලන්න පුළුවන්. ඉතින් මේ කියන දේවල්. මේව තමයි ඔබේ මතකයේ හැම වෙලාවකම රැඳෙන්නේ. ඊළඟ අපි දැන් ප්‍රධානම අන්ත දෙකේ තියෙන වෙළඳ පොළයන් දෙක ගැන කතා කරලා ඉවරයි මූලිකව. පූර්ණ තරංගය හා ඒකාධිකාරය. දැන් මම ගන්නේ මේ අන්ත දෙකේ තියෙන පූර්ණ තරංගයවත් ඒකාධිකාරයවත් නෙමෙයි අපූර්ණ තරංග යනොත් සැබෑ වෙළඳ පොළේ තියෙන ව්‍යුහ දෙකක්. සැබෑ වෙළඳ පොළේ තියෙන වෙළඳ පොළ තත්ත්වයන් දෙකක්. ඒක තමයි අපූර්ණ තරංගය. අපූර්ණ තරංගය තමයි ඇත්තටම 100%ක්ම සැබෑ වෙළඳ පොළ කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තියෙන එකක් තමයි ඒකාධිකාරී තරංගය. දැන් පූර්ණ තරංගය හා ඒකාධිකාරය අතර තියෙන මැද එකක් මේක. මේ වචනේම තියෙනවානේ ඒ දෙකේ වචන දෙකම තියෙනවා ඒකාධිකාරය තරංගය. මේක perfect competition පූර්ණ තරංගය. මේක මොනොපොලි. ඒතර මේක මොනොපොලිස්ටික් competition පූර්ණ ඒකාධිකාරී තරංගය. ඒකාධිකාරී ලක්ෂණක් තියෙනවා තරංගී ලක්ෂණක් තියෙනවා. අනිත් එක කතිපයාධිකාරය. කතිපයාධිකාරය. මේ දෙක සැබෑ ලෝකේ බොහෝ විට දකින්න තියෙන වෙළඳ පොළ තත්ත්වයන් වෙළඳ පොළ වර්ග දෙකක්. අපි මේවා නිතරම ඔබ මතක තියාගන්න ඕනේ මම කිව්වේ උදාහරණ වලින්. එතකොට ඔබට ඇඟට මේවා දැනෙනවා. ඒකාධිකාරී තරංග වෙළඳ පොළ තුල මොනවද තියෙන්නේ? බාබර් සාප්පු, සැලෝන්. ඒවා කියනකොටම ඔබට නිකන් මොන වගේ ඒවාද කියලා හිතන්න පුළුවන්. ඒක හැබැයි හොඳට මතක ගන්න පූර්ණ තරංගයේ ලක්ෂණක් තියෙනවා ඒකාධිකාරී ලක්ෂණක් තියෙනවා. දෙකේ අතරමැද තත්ත්වයක්. ඊට අමතරව ආපනශාලා හෝටල් මේවා. ඊට අමතරව සිල්ලර රෙදි කඩ සිල්ලර වෙළඳ සැල් ඒව ගන්න පුළුවන්. ඊට අමතරව නීතිඥයන් ගන්න පුළුවන්. නවකතා ලියන අය ගන්න පුළුවන්. නවකතා රචකයින් ඒ වගේ අය. හાર્ඩ්වෙයාර්ස් ගන්න පුළුවන්. ඒවා තමයි ඒකාධිකාරී තරගයේ තියෙන්නේ. කතිපයාධිකාරී ගැන පස්සේ කතා කරමුකෝ. ඒතර ඒකාධිකාරී තරගය තුල ඇත්තටම මම කියවනේ අර ලක්ෂණ වලින්ම අපි යමු කියලා. මොන ලක්ෂණද? දැන් අපි කිව්වා මොන වගේ ආයතන සංඛ්‍යාවක් තියෙනවද? පිවිසුම පිටවීම කොහොමද? භාණ්ඩේ ස්වභාවය මොකද්ද? තරඟේ කොහොමද? ඒතර අපි එකක් කියනවා මේවේ බාබර් සාප්පු ඕනේ තරම් තියෙනවා. අපනශාලා හැමතැනම තියෙනවා. සමහර ප්‍රදේශවල නීතිඥයන්ගේ බෝඩ් ගහලා ගොඩාක් තියෙනවා. එතකොට පූර්ණ තරංගයේ ලක්ෂණයක් නේ ඒක. ආයතන සංඛ්‍යාව ගොඩයි. හැබැයි පූර්ණ තරංගයේ තරම්ම නැහැ. නමුත් ආයතන විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේකෙත් හොඳට මතක තියාගන්න එක ආයතනයක් මුළු සැපයුමෙන් ඉතා සුළු ප්‍රමාණයක් තමයි සපයන්නේ. එක ආයතනයක් මුළු සැපයුමෙන් ඉතා සුළු ප්‍රමාණයක් තමයි සැපීම් කරන්නේ. ඒකත් වැදගත්. හැබැයි විශාල ආයතන සංඛ්‍යාවක් ඉන්නවා ගැනුම් කරුවොත් ගොඩක් ඉන්නවා. ඉතින් බාබර් සාප්පු වල ආපනශාලාවල ඉන්න ගැනුම් කරුවෝ ඔබට මතක ඇති. රෙදි කඩේ කොච්චරක් ඉන්නවද? දෙවන කාරණේ. දෙවෙනි එකේ තමයි භාණ්ඩ සමජාතීයද ප්‍රභේදිත. ඔන්න වැදගත් එක තමයි ප්‍රභේදිතයි මේකේ භාණ්ඩ. නීතිඥයෝ එක පොලිමටම හිටියත් එක නීතිඥයෙක් අනිත් එක්කෙනාට වඩා වෙනස්. ඒකේ මිලත් වෙනස්. එයා නඩු වලට කතා කරන ආකාරයත් වෙනස්. ඒ වගේම බාබර් සාප්පු කොච්චර තිබ්බත් එක තැනක කොණ්ඩේ කපන විදිය නෙමෙයි තව තැනක කොණ්ඩේ කපන්නේ. ආපනශාලා කොතෙක් තිබ්බත් අපි ආපනශාලා 5ක් 10ක් පහු කරලා යනවා අපි දන්න තැනකට. එතන කෑම රසයි. එතන තේ එක හොඳයි. මොනවා හරි කියලා. ඒ වගේම
හાඩ්වෙයාර්ස් ගත්තොත් ඒත් ඒ වගේ. ඒ නිසා නිතරම මේ භාණ්ඩවල ප්‍රභේදිත ගතියක් තියෙනවා. භාණ්ඩ සමජාතීය නැහැ. හැඩයෙන්, ගුණයෙන්, රසයෙන් මේවා වෙනසක් තියෙනවා. ඒවැ විතරක් නෙමෙයි. ඒ ව්‍යාපාර ඇරලා තියෙන වෙලාව, වහන වෙලාවන්, ඇතුළ සරසලා තියෙන හැටි ඒවැත් වෙනස්කම් තියෙනවා. විවෘත කරන දින ගණන්වත් වෙනස්. ප්‍රභේදිතයි. තුන්වෙනි කාරණේ තමයි කියන්නේ ඇත්තටම ප්‍රභේදිතයි. ඉතින් ප්‍රභේදිත මම මේ ලක්ෂණත් එක කිව්වම ඔයාලට තේරෙයි තව ප්‍රභේදිතත් එක්කම හැම වෙලාවකම ඒ නිසාම ප්‍රචාරණය කරන්න පුළුවන් එයාට. ප්‍රභේදිත නිසා ප්‍රචාරණය කරන්න පුළුවන් පූර්ණාදේශකයක් නෙවෙයි වෙනස්. ප්‍රචාරණ පොඩි කොටසකට ඒකාධිකාරියෙක් එයා. එයා වෙළඳ පොලේ ඉන්න පොඩි කොටසකට ඒකාධිකාරියෙක් එයාට ප්‍රචාරණය කිරීමේ හැකියාවක් වර්තමානයේ තුල තියෙනවා. දැන් ඉස්සර එහෙම නැහැ. ඒ ඉස්සර කියන්නේ මේ පූර්ණ තරගය අපි කතා කරපු එකේ ප්‍රචාරණය කරන්න අවශ්‍ය නැහැ ඔක්කොම එකයි. මේකේ වෙනස් හින්දා ප්‍රචාරණයක් සිදු වෙනවා. යම් ආකාරයකින් සුළු වශයෙන්. තුන්වෙනි කාරණේ තමයි ප්‍රවේශයේ අබාධයි. කිසිම බාධාවක් නැතුව කෙනෙක්ට බාබර සාප්පුවක් දා ගන්න පුළුවන්. තේ කඩයක් දා ගන්න පුළුවන්. රෙදි සාප්පුවක් දා ගන්න පුළුවන්. අබාධයි. ඒකම මේකේ තොරතුරු නම් අපූර්ණ ස්වභාවයක් තියෙනවා. ඒකාධිකාරයට කිට්ටු ස්වභාවයක් තියෙනවා. සමහර ආහාර සකස් කිරීමේ රෙසිපි එක වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්ගේ. ඒවා සකස් කරන අයගේ දක්ෂකම් වෙනස් වෙන්න පුළුවන් ඒවා. එතකොට හැම ආයතනයක්ම දිගු කාලේ මේ අය ප්‍රාමාණික ලාභ ලබන අය විදිහටයි අපි සලකන්නේ ඉදිරියේදී අපි කතා කරමු. අද ඔබෙන් මෙතනින් සමුගන්නවා ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.